හරි. අපි ද්‍රව්‍ය සම්පින්ඩනයක් අඳින්නයි දැස්ති වෙන්නේ. මේකට මම අරගෙන තියෙනවා ගණකයක්, කොටු රෙද්දක් සහ ජෝගුවක්. මේ මූලික පියවරක් විදියට තමයි මේක කියා දෙන්නේ. බලන්න අපි මේකේ ඉස්සෙල්ලම මේ තලයේ භාවිතය කියන නිර්ණායකයට අදාළව කොලේ භාවිතා කරන්න ඕනි. හතර පැත්තෙන්ම මේ කොලේට මැද්දට වෙන්න තමයි අපි මේ නිර්මාණය කරන්න ඕනේ. ඒකට අපි දල වශයෙන් ඉස්සරහා තියෙන ඔබ්ජෙක්ට් එක දිහා බලලා, ද්‍රව්‍ය සමූහය දිහා බලලා ඒකේ මැද කොතනද කියලා බලාගෙන ඒක අපි කොලේ අපි හිතා ගන්න මෙතෙන්ට තමයි මේ ද්‍රව්‍ය සමූහයේ මැද එන්න ඕනි කියලා. මම මේ ගණකය අඳින්න ඉස්සෙල්ලම මේ වගේ සිරස් රේඛා තුනක් තියෙනවා. ඔබ දන්නවා මේක අපි කොහොමද අඳින්නේ කියලා. S මට්ටමෙන් පහළ තමයි අපේ මේ ද්‍රව්‍ය සමූහය තියන්නේ. විභාගයට ඕගොල්ලන්ට තියන්නේ මේ විදිහටමයි. මතක තියාගන්න සාමාන්‍ය පෙළ විභාගයේදී මේ ද්‍රව්‍ය සමූහයේ තියලා තියෙන ඩ්‍රෝයින් බෝඩ් එක අඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඇඳයි කියලා ගැටුවකුත් නැහැ. මම දැන් ඔයගලන්ට පෙන්න මේ රේඛා තුන ගැහුවට පස්සේ යට රේඛාවක් ඇඳා මේ පැත්තට රේඛාවක් ඇඳා. මේකේ පර්යාවලෝකනය කියන સિદ્ધාන්තය අනිවාර්යෙන් අපි රකින්න ඕනේ. එහෙනම් මේ දුරට යන කුඩා වීමේ ලක්ෂණය ඔයගලන්ට පේන ඇති මේ රේඛා දෙක දික් කරපුවාම ඈතදී එකතු වෙනවා. ඊට පස්සේ මේ පැත්තට ඒ ආකාරමයි මේ රේඛාවත් සහ මේ රේඛාව දුරට දික් කරොත් ඒ රේඛාවල් දෙකත් ඈතදී එකතු වෙනවා. ඊට පස්සේ ගොඩක් ශිෂ්‍යෝ කරන වැරද්දක් තමයි මෙතන ඊළඟ රේඛාව කොහොම ඇඳලා මෙතනින් චිත්‍ර සම්පූර්ණ කරන්න. ඒක වැරදි නෑ. නමුත් අපිට පුළුවන් නම් මේ අපිට නොපෙනෙන පාදයේ මෙතන අදින්න ඒක ගොඩක් සාර්ථක වෙනවා. මෙන්න මේ කෙරවල තියෙන නොපෙනෙන කොටස අපිට ඇඳලා මේ සැකිල්ලක් විදියට මේක ඇඳ ගන්න පුළුවන්. මේගොල්ලන්ට පේනවා ඇති මේ ගණකයේ සැකිල්ල තමයි මම මේ ඇඳලා තියෙන්නේ. එතකොට අපිට ගැටලුවක් නැතුව ඩ්‍රෝයින් බෝඩ් එකේ කෙළවර තීරණය කරන්න පුළුවන් මේ කෙරවලේ පාදයට මෙහා තියෙන විදිහට ඩ්‍රෝයින් බෝඩ් එක ඇතුලේ තියෙන විදිහට. ඊළඟට රෙදි කෑල්ල තමයි ඊට පස්සේ අඳින්න තියෙන්නේ. මේකෙදී ගොඩක් පැන්සල් ඉරි අඳින්න එපා. දරුවෝ ගොඩක් වරද්ද ගන්න තැන් තමයි මේවා. සමහරවිට අපිට අඳුරු කර යුතු තැන් විතරක් නෙමෙයි ආලෝකයේ තියෙන තැන් අඳින්නත් සිද්ධ වෙනවා. ඒ තැනදී මේ පැන්සලේ ගොඩක් වෙලාවට පාවිච්චි කරන HB පැන්සල් ඒ පැන්සලේ තියෙන අඳුරු ගතිය දාලා පාට කරද්දී ඒ පාටත් එක්ක මිශ්‍ර වෙනවා. ඒක ඔබට අවාසියක් වෙනවා සමහර වෙලාවට විභාගයේදී අපි ප්‍රශ්න පත්‍ර බලනකොට අපිට තේරෙනවා සමහර ළමයින්ගේ ප්‍රශ්න පත්‍රවල නැත්තම් මේ ද්‍රව්‍ය සම්පෙන්නය අඳිනකොට ඕගොල්ලෝ අතින් එළිය කරන්න ඕනේ තැන් අඳුරු වෙලා තියෙනවා. ඒ අඳුරු වෙන්න මේ පැන්සල් ඉරත් හේතු වෙනවා කියලා මතක තියාගන්න. රෙදි කෑල්ල අඳිද්දී සමහර ළමයි මේ රෙදි කෑල්ල අඩි රූල් තියලා අඳිනවා. නැත්තම් අඩි රූල් තියෙන ඒ වගේ ඍජු රේඛා වලින් අඳිනවා. එහෙම ස්වරූපයක් නෙමෙයි මේ රෙද්දේ තියෙන්නේ. ද්‍රව්‍ය සමූහයේ තියෙන ස්වභාවය හඳුනා ගැනීම කියන එක අපිට මේකේ ලකුණක් ලැබෙන දෙයක්. ඒ කියන්නේ ද්‍රව්‍යයන්ගේ ගති ස්වභාවයන් මතු කිරීම කියන එක. ඒ කියන්නේ මෙතන තියෙන ඝනකය කුමන ස්වරූපයේ ඝනකයක්ද? එතකොට ඒක අල්ලපුවාම අපට දැනෙන්නේ මොකද්ද? ඒ වගේම මෙතන තියෙන රෙදි කෑල්ල අපිට ඇල්ලුවාම මොනවාද අපේ අතට දැනෙන්නේ? ඉන්නේ ස්වරූපය අපි ඇඳලා පෙන්වන්න ඕන. ඒ නිසා ගලා හැලෙන ගතිය, රෙදි කෑල්ලක තියෙන ගලා හැලෙන ගතිය අඳින්නම සිද්ධ වෙනවා. දැන් මම රෙදි කෑල්ල ඇඳලා ඉවරයි. වර්ණ කිරීමේදී තමයි ඊතුරු කොටස කරන් තියෙන්නේ. දැන් ජෝගුව අඳිනකොට පුතාලා මතක තියාගන්න. අපි මේ බාහිර රේඛාව විතරක් නෙමෙයි අඳින්න ඕනේ. දැන් මෙතන මේ ජෝගුව හිටලා තියෙන්නේ ඕගලන්ට ඉස්සරහා තියෙන රූපෙන් පේනවා. අඩිය මේ ආකාරයෙන් අඳින්න ඕනේ. අපිට අඩිය පේන්නේ නැහැ. නමුත් ඒ අඩිය තියෙනවයි කියලා අපි ඒකට අඳින්න ඕනේ.
ඊට පස්සේ මේක සමමිතිකයි. සමමිතික රේඛාව ඇඳගත්තාම පුතාලට ලේසියෙන්ම පුළුවන් මේ ජෝගුව වරදින්න නැති වෙන්න අඳින්න. ඊළඟට සම්මිතික රේඛාව මම ඇඳගත්තා. හඩියත් ඇඳගත්තා. ඊට පස්සේ මේ උඩ කොටස බලමු කොහොමද එන්නේ කියලා. පොඩි ආනතියක් තියෙනවා මේ රේඛාවේ. ජෝගුව දෙපැත්තට හැඩයි. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර හා සමාන දුරක් මේ පැත්තට ලකුණු කරගෙන අපි මෙහෙම යා කරගත්තාම ජෝගුවේ හැඩේ වරදින්න නැතුව ඇඳ ගන්න පුළුවන්. දැන් මම මෙතන මේ ජෝගුවේ කට කොටසයි අඳින්නේ. නැත්නම් ජෝගුවේ ඉහළ කොටස. මතක තියාගන්න මේකේදී අනිවාර්යෙන් ගැඹුර කියන දේ අපි පෙන්වන්න සිද්ධ වෙනවා. මේ ජෝගුවේ ගැඹුර. සුළු ප්‍රමාණයක් මෙන්න මෙතනින් පිටට පැනලා තියෙන්නේ. ගැට්ටක් වගේ එකක් තියෙනවා මේ ජෝගුවේ. පුළුවන් තරම් මේ ජෝගුවේ තියෙන හැඩ අඳුර ගන්න බලන්න. ඒවා අපේ චිත්‍රයට එකතු කරගන්න උත්සාහ කරන්න. පුතාලට මේවා ගොඩක් වෙලාවට පාසල් කරනවා උගන්වනවා. එහෙනම් ඒ තරම් අපහසු වෙන එකක් නෑ වැඩේ කරන්න. දැන් මෙතන ජෝගුව මම ඇඳලා ඉවරයි. දැන් ඔයගලන්ට තියෙන්නේ මේක වර්ණ කරන්නයි. මම වර්ණ කරන විදිහ කියා දෙන්නම්. හොඳයි දැන් අපි මේක වර්ණ කරන්නයි ලෑස්තිය. මතක තියාගන්න මේ ඝනකයට කැමැති වර්ණයක් යොදා ගන්න පුළුවන්. ඝනකයේ පාට කරද්දී ඒ වගේම පසුතලයේ පාට කරන්න කැමැති වර්ණයක් භාවිතා කරන්න පුළුවන්. හැබැයි රෙදි කෑල්ල නිල් පැහැති රෙදි කෑල්ලක් මෙතන තියෙන්නේ. ඒකේ කොටු තියෙනවා. ඒක පුතාලා කැමැති වර්ණ පාවිච්චි කරන්න බෑ. මෙතන ජෝගුවක් තියෙනවා. ඒක තැඹිලි පාටට හුරු ජෝගුවක්. ඒකෙත් පුතාලට කැමැති වර්ණයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මේ වගේ ද්‍රව්‍ය සම්පින්දනයකදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ආලෝකය වැටෙන්නේ කොයි පැත්තෙන්ද කියන එක. මම මේ දැන් මෙතන තියෙන ද්‍රව්‍ය සමූහයේ මේ පැත්තෙන් එළිය වැටෙනවා කියලා මම හිතනවා. එහෙම හිතාගෙන තමයි මේ වර්ණ කරන්නේ. එතකොට මේ පැත්තෙන් එළිය වැටෙනකොට මේ පැත්තට අඳුර වැටෙනවා. එතකොට මේ කෝප්පෙත් මේ පැත්තේ එළිය වැටෙනවා. මේ පැත්ත අඳුර වෙනවා. මම ඉස්සෙල්ලම මේ ඝනකය පාට කරනවා. සඳහා මම ගන්නෙ කහ පාට. මම මේ එළිය වැටිච්ච පැත්ත දැනට පාට නොගා ඉන්නවා. නිතරම වර්ණ කරද්දී අපි ලා පාට වල ඉඳන් තද වර්ණ වලට යන්න තමයි උත්සාහ ගන්න ඕන. ඊළඟට ගොඩක් ළමයි කරන වැරද්දක් තමයි මේ තලයේ දැන් මේ ඝනකයේ තියෙන පැති අණුව වර්ණ කිරීම. දැන් මේ තලය තියෙන්නේ උඩින් පහළට. මේ විදිහේ ස්වරූපයකට තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහටම අපි පැස්ටල් කෑල්ල ඇල්ලුවොත් මේකේ ත්‍රිමාණ ගතිය මතු කරන්න ලේසි. මේක මේ අතට ගෑවොත්
ඒ තලය අනිත් පැත්තට යනවා. ඒ නිසා නිතරම උත්සාහ කරන්න ඕනේ අපි තලය තියෙන පැත්තට ගන්න. දැන් මේ පැත්ත මම කහපාට ගාගෙන යනවා. පියවර කිහිපයකින් චිත්‍ර ඉවර කරගන්න උත්සාහ කරන්න ඕනි. නැත්තම් සමහර දරුවෝ ඉන්නවා අපි දන්නවා ඉස්සෙල්ලම තද වර්ණයක් අරගෙන මේ චිත්‍රය අඳලා ඉවර කරනවා. එතකොට සිද්ධ වෙනවා අපිට ඒ වර්ණයට උඩින් කිසිම වර්ණයක් ආපහු ගන්න බෑ. දැන් ලා වර්ණ වල ඉඳන් ටික ටික ඉස්සරහට යන්න පුරුදු වෙන්න වර්ණ කිරීමේ. මම මේ කහ මිශ්‍ර කහ වර්ණය මූලික කරගත්ත නැත්නම් රතු තැඹිලි වර්ගයේ වාගේ උෂ්ණ වර්ණ ක්‍රමයේ මේ ප්‍රභේදයක් තමයි මේකට ගන්නෙ. පෙට්ටියට. එතකොට මේ පෙට්ටියේ අපි දන්නවා පැති තුනක් අනිවාර්යෙන් පෙන්වන්න ඕන. එතකොට මේ පැති තුනට මෙතෙන්ට කහ පාට අරගෙන මේකට නිල් අරගෙන මේකට රතු පාට අරගන්න බෑ. පැති තුනට විරුද්ධ වර්ණ තුනක් අරගන්නේ නැහැ. මේ අපි අරගන්න මොකක් හරි වර්ණයේ ප්‍රභේද තමයි ගන්න ඕනේ. ඒකට දැන් මම මේ තැඹිලි කහ කියන වර්ණ ප්‍රභේද ගත්තාම ඒකට අදාළ වර්ණ වල අඩු වැඩි විදිහට පාවිච්චි කරලා තමයි පැති තුන පෙන්වන්නේ. දැන් හඳගෙන යනකොට ඕගොල්ලන්ට තේරෙයි මම මේ කියන කතාව මොකක්ද කියලා. මේ පැත්තෙන් ආලෝකය වැටුනහම මේ පැත්තට වෙන්න අඳුර වෙනවා. ඒක තමයි මේ කරන්නේ. මේක දීප්තිමත් වර්ණයේ කහ වර්ණයේ කියලා හිතාගෙන නෙමෙයි මම කරන්නේ. දීප්තිමත් වර්ණයේ කහ වර්ණයේ ඒකටත් සුදු වර්ණයේ මිශ්‍ර කරලා තමයි මම මේකේ එළිය වැටිච්ච පැත්ත පෙන්වන්න හදන්නේ. තව මට මේකට ගන්න පුළුවන්. දැන් කහ පාට ගත්තා, තැඹිලි පාට ගත්තා, රතු පාටත් මම සුළු වශයෙන් මේකට ගන්නවා. ඒගොල්ලන්ට අපිට එතකොට අපිට පුළුවන් මෙතන තවත් අඳුරු වෙච්ච කොටස් පැහැදිලිවම පෙන්වන්න. මෙතන රෙදි කෑල්ල බොහොම හොඳින් නිරීක්ෂණය කරන්න ඕනේ මේකේ කොහෙටද අඳුර වෙලා තියෙන්නේ කියලා. ගොඩක් ළමයි චිත්‍රය අඳින්න පටන් ගනිද්දිම කළු වර්ණය භාවිතා කරන්න උත්සාහ කරනවා. ඒක ඊටාම නොකල යුතුයම දෙයක් විදිහට තමයි මම නම් දකින්නේ. මොකද චිත්‍රය අඳිනකොට කළු වර්ණය නිසා චිත්‍රය අපිට ගොඩක් අඳුරු වෙනවා. ඉතින් මුලදිම අඳුරු කරගත්තොත් අපිට එතනින් එහාට වර්ණ කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා කළු වර්ණය අවසානයේට ගන්න නිතරම උත්සාහ කරන්න. ඊළඟට මෙන්න මෙතන තලය ගන්න තමයි හදන්නේ. ඒක දැන් අපි මේ අතට ගෑවුවා වගේ මේ තලය තියෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට තමයි මේ තලය තියෙන්නේ. ඉතින් අපි මේ විදිහටම වර්ණ කරනවා. මේ පැස්ටල් කෑල්ල ගන්නෙ මම මෙන්න මේ ක්‍රමයට. මෙන්න මෙතන කැපුමට නැත්තම් මේ කොලේ කැපුමට සමාන්තරව තමයි ගන්න. මේ මූලික වර්ණයේ විදිහට කහ වර්ණය යොදාගත්තම ඒකට අඩු වැඩි වශයෙන් අනික් වර්ණ පාවිච්චි කරලා පැති තුනක් බව පෙන්වන්න ඕනි කරලා. මේකටත් මම තැඹිලි පාටය සුළු වශයෙන් ගන්නවා. බලන්න මම ගාන ක්‍රමයට පැස්ටල් කෑල්ල මම ගොඩක් තද කරන්නේ නැහැ. පුළුවන් තරම් පැස්ටල් කෑල්ල පාවිච්චි කරන්නේ ලාවට තමයි අල්ලන්නේ ඉරි හිටින්න. මේ ඉරි හිටින එක හොඳයි. එක පැත්තකින් ඒක ශෛලියක් වෙනවා. නැත්තම්
ක්‍රමවේදයක් කියලා හිතමු. අනිත් එක පොඩි ලස්සනකුත් තියෙනවා. මම මේකට ඊටාම සුළු වශයෙන් දම් පාට ගන්නවා. දම් පාට ගන්න හේතුවකුත් තියෙනවා. මොකද මේ රෙදි කෑල්ලට ගන්න නිල් පාට. ඒ හින්දා අඳුරු වෙච්ච තැන් වලට මට දම් පාට ගත්තම ලොකු ආසාවක් තියෙනවා. දැන් මතක තියාගන්න වර්ණ තෝරා ගැනීම කියන එක අපිට මේ චිත්‍ර ඇඳලා තමයි ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. නැතුව දැන් මම මේ චිත්‍රයට මෙතෙන්ට දම් පාට ගත්තට පුතාලට හැම චිත්‍රෙටම මෙතෙන්ට දම් පාට ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ චිත්‍ර ඇඳලා තමයි පුරුදු වෙන්න ඕන. සාමාන්‍යයෙන් අපි විභාගයට යන්න කලින් චිත්‍ර 10ක්වත් ද්‍රව්‍ය සම්පින්ඩන ඇඳලා තියෙනවා. දැන් ගොඩක් ළමයි මේ ද්‍රව්‍ය සම්පින්ඩනය අඳින්න ඊතරම් ආසාවක් දක්වන්නේ නැහැ. නමුත් විභාගයේදී ගොඩක් දෙනෙක් වරද්ද ගන්න චිත්‍රයත් මේක තමයි. දුඹුරු වර්ණයේ සුළු වශයෙන් මම ගත්තා. දම් පාටක් ගත්තා. කහ පාටක් ගත්තා. මෙතනයි පැති දෙකක් කියලා අපිට අඳුර ගන්න හැකියාව තියෙනවා. දැන් මම ඊළඟට අඳින්නේ මෙතන ජෝගුව අඳිනවා. ජෝගුව ඇඳලා තමයි මම රෙදි කෑල්ල අඳින්නේ. එතකොට පෙට්ටිය තව මේ පැත්ත ඕගොල්ලන්ට ගැටලුවක් වෙන්නේ මේ පැත්ත මම ඇඳේ නැහැ කියලා. හරි. ඒකේ තියෙනවා මෙන්න මේ මර නැමුම මේක රැපින් කරලා තියෙන නිසා මේ පෙට්ටිය ඕගොල්ලන්ටත් විභාගයට හම්බෙන්නේ මේ වගේ රැපින් කරපු පෙට්ටියක්. මේ රැපින් කරපු කොටසත් මම අඳිනවා. සුළු වශයෙන් කහ පාට මේකට මම ගන්නවා. ඒ බලන්න මම මේ ගාන පැත්ත මේ පැත්තට තමයි ගාන්නේ. මෙතන මේ නැමුම නැත්තම් අර රැපින් පාර්සල් කරපු ගානකේ ඔතලා තියෙන කොලේ නැමුම් පාරමී තියෙන්නේ. දැන් මම ජෝගුව පාට කරන්නයි ලෑස්ති වෙන්නේ. ජෝගුවට කැමති නම් වෙන පාටක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒත් මම මේකට ගැළපෙන වර්ණයක්ම යොදා ගන්නවා. ඒ ජෝගුවට තියෙන වර්ණම මාතේ තියෙන නිසා මෙන්න මෙතන මට අමතක වෙච්ච කොටසක් මෙතන මේ ඉදි කෑල්ල මෙතනින් වැහිලා තියෙන්නේ කෝප්පේ කොටසක්. දැන් මම ජෝගුව පාට කරන්න. ඒ කලින් ගත්ත වර්ණ නෙමෙයි මේකට මේ රෝස පාටට හුරු ක්‍රීම් පාට තමයි මේක තියෙන්නේ. මතක තියාගන්න ජෝගුව දිලිසෙනවා නම් ඒක මැටි භාණ්ඩයක් නොවනවා නම් මෙන්න මේ අතර තමයි වර්ණ කරන්න ඕන. වීදුරු භාණ්ඩයක් හෝ දිලිසෙන මතු පිටක් තියෙන විනිවිද පේන මතු පිටක් තියෙන දෙයක් අපි වර්ණ කරනකොට කරන්න ඕනේ මේ විදියට. උඩ ඉඳන් පහළට තමයි ගන්න ඕනේ.
මම මේ විදිහට ගාන්නේ මේක මූලික වශයෙන්ම තියෙන වර්ණය වැඩිපුර ගා ගන්න පුළුවන් අපිට. තිලිසෙන තැන් කීපයක් තියෙයි. ඒ තැන් ඇරෙන්න අනිත් හැම තැනකම වාගේ අපිට මේ මූලික වර්ණය ගාන් ගන්න පුළුවන්. මූලික වර්ණ කියන්නේ නිල් කහ රතු කියන වර්ණ නෙමෙයි. මේ ජෝගුවට ප්‍රධාන වෙච්ච වර්ණය. ටික ටික එක මතු කරගමු. පැස්ටල් ගාද්දී අපිට පුළුවන් සුදු පාට පාවිච්චි කරන්න. දියසයන් වර්ණ වගේ නෙමෙයි. මේකෙත් අපිට සමහර තැන් වලට සුදු පාට කලවම් කරගන්න වෙනවා. මෙතන පුංචි ගැට්ටක් තියෙනවා කෝප්පේ. ඒ ගැට්ට අපි මතු කරන්න ඕනේ. ඒ ගැට්ටේ වෙනලා වැටලා තියෙනවා මෙතනට.
මේ ජෝකුවේ කට ඇතුළ මේක ගැඹුරට තියෙනවා කියලා පෙන්වන්න ඕනේ. ඒකට විවිධ ක්‍රම තියෙනවා කරන්න. මේ පල්ලෙහා කොටස අඳුරු කරන්න පුළුවන්. නැත්නම් ඉරි ක්‍රමයෙන් පෙන්වන්න පුළුවන්. විවිධ ක්‍රම තියෙනවා. හරි. අපි යම් පමණකට ජෝගුවේ වැඩ ඉවර කරගෙන තියෙන්නේ. ඊටු ටික අපි තව වර්ණ භාවිතා කරද්දී ඉවර කරමු. දැන් රෙදි කෑල්ල අඳින්නයි ලෑස්ති වෙන්නේ. මේ රෙදි කෑල්ල ගත්තම මේකේ තියෙන්නේ නිල් වර්ණය මූලික කරගත්ත වර්ණ ටිකක්. ඒ නිසා අපි නිල් වර්ණයෙන්ම පටන් ගමු. ඒකෙදි කරන්නේ ඉස්සෙල්ලාම මේකේ අඳුරු වෙච්ච තැන් ටික ගාන එක. අඳුරු වෙච්ච තියෙන කොටස්, රැලි වැටිච්ච කොටස්. අන්නේ දැන් අපි ඉස්සෙල්ලාම දාගෙන යනවා. මෙතන ඉස්සිච්ච තැන් තියෙනවා, රැලි වැටිච්ච තැන් තියෙනවා. අන්නේ වගේ තැන් තමයි ඉස්සෙල්ලාම අපි ගාන්නේ මේ වගේ දෙයකට. හොඳට බලන්න මේකේ රැලි වැටිච්ච තැන් කොයි තැනද තියෙන්නේ කියලා. එතකොට පුළුවන් අපිට ඒ තැන් ටික ඉස්සෙල්ලා තද පාටින් පාට කරගෙන යන්න. බාන මේ තැන් එහෙම රැලි වැටලා තියෙන්නේ. මම ඒ තැන් ටික නිල් පාටින් පාට කරනවා. මෙතෙන්ට තියලා තියෙන රෙදි කෑල්ලේ මූලික වර්ණය හඳුනා ගන්නයි ඕනි කරන්නේ. ඒක කරාට පස්සේ උදාහරණ මේක ඒ තරම් ගැටලුවක් වෙන්නේ නැහැ. ටිකක් දුරට මම පාට ගාලා ඉවරයි. දැන් ඊළඟට තියෙනවා මේකේ සමහර තැන් වලට ලා නිල් පාටක් මිශ්‍ර වෙච්ච තැන් තියෙනවා. අන්නේ තැන් අඳුරගමු. ටිකෙන් ටික අපි මේකේ රැලි තියෙන තැන් අඳුර ගන්නවා. ඒ වගේම මේ රෙදි කෑල්ලෙත් තියෙනවනේ කොටු රටාව. ඒ රටාවත් අඳුර ගන්නවා.
මම මේ කොටු තියෙන කොටස් ටික තමයි මේ පාට කරන් යන්නේ. අනිත් පාටත් එක්ක මිශ්‍ර වුණාට කමක් නැහැ. එහෙම ඇදගෙන යන්න. අපි මේ පැත්තේ තියෙන කොටස් ටික ඇඳලා ඉවරයි. ඊළඟට බලමු මේ රටාව අඳින්න පුළුවන්ද කියලා අපිට. මෙතනින් පටන් ගත්තා. නැමිලා. අන්න දැන් අපිට මේ රෙද්දේ තියෙන හැඩ ටික අපිට අඳින්න පුළුවන්. එතකොට කොටු රටාව අඳිනකොට අපිට නිකම්ම මේ රෙද්දේ තියෙන රැලි වැටිච්ච තැන්ම මතු කරන්න හරි ලේසියි. ඊළඟට මෙතනින් මේක දැකපු ගමන් ළමයි බොහොම කලබල වෙනවා කොහොමද ඇඳගන්නේ කියලා. එහෙම කලබල වෙන්න අවශ්‍ය නැහැ. මේක ටිකෙන් ටික අපිට ගොඩනගා ගන්න පුළුවන්. මම මේ කෙරෝලෙම තියෙන අන්තිම පටිය යන්නේ. ගොඩක් දුරට අපේ රෙදි කෑල්ල දැන් මේ ඉරි කොටස් ටික රැලි වැටිච්ච දැන් ටික මතු වෙලායි තියෙන්නේ. ඊළඟට පසුබිමත් පාට කරලා අපි මේකේ කළු වර්ණය ගත්තට පස්සේ පුළුවන් ඉතිරි කොටස් ටික සම්පූර්ණ කරන්න. දැන් මම පසුබිම ගන්නවා මේකම. දැන් මෙතෙන්ට නිල් පාට අරන් තියෙන නිසා මම මෙන්න මෙතෙන්ට ගන්නවා නිල් පාට පසුබිමේ ගන්න. පසුබිම ගාද්දී මෙන්න මෙතනින් පහළ කොටස ගන්න අපි මේ අතට, මෙතනින් ඉහළ කොටස ගන්න උඩට. ඒක පාට පසුබිම පාට කරද්දී ගොඩක් අය වරද්ද ගන්න තැන් තියෙනවා. මේක පසුබිම අපි ගාන්නේ මතක තියාගන්න. පසුබිම අපි ගාන්නේ මෙතන තියෙන ද්‍රව්‍ය සමූහය මතු කරන්න විතරයි. නැතුව පසුබිම මතු කරන්න එහෙම නෙමෙයි. ගොඩක් දරුවෝ චිත්‍රය හොඳට ඇඳලා ඊට පස්සේ පාට කරගෙන යනවා. පසුබිම පේනවා අපිට ද්‍රව්‍ය ටිකට වැඩිය. ද්‍රව්‍ය ටික මතුවෙන්න කලින් පසුබිම මතුවෙනවා. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. මතුවෙන්න ඕනේ ද්‍රව්‍ය ටික. ඒ ද්‍රව්‍ය ටික මතු කරන්න තමයි අපි පසුබිම දාන්නේ. දැන් මෙතෙන්ට එනකොට ගැටලුවක් තියෙනවා. නිල් පාට අපිට
මෙතෙන්ට ගන්න බෑ. ඒ නිසා අපි වර්ණය වෙනස් කරගන්නවා. මේ පැත්තට නිල් පාටයක් වැඩිපුර කරලා ඊට පස්සේ මෙතන නිල් පාට නිසා කොළ පාට පොඩ්ඩක් කලවම් කරගන්නවා මෙතෙන්ට. මම මුලින් කිව්වා වාගේ මේක කෙරෝල්ටම ගන්න අවශ්‍ය නැහැ. මේ ද්‍රව්‍ය සමූහයේ කිට්ටුව ගෑවම ඇති. මේ පැත්තට මම දෙන්නකම්ම කොළ පාට ගාලා මේකට මම පොඩ්ඩක් අඳුරු කොළ පාටක් පාවිච්චි කරනවා. ඊට පස්සේ දැන් අපි මෙතනින් මෙන්න මේ කොටසට කහ පාට මම පොඩ්ඩක් මිශ්‍ර කර ගන්නවා මෙතනින් යාට. මේ පැත්තත් අපිට එහෙම පුළුවන් මේ විදියට ඉවර කර ගන්න. ඊළඟ මෙතනින් උඩට මම කහ වර්ණයේ මේ පැත්තට මම එක කර ගන්නවා. අන්න අපි වර්ණ කරන්නේ පසුබිම මතු කරන්න නෙමෙයි කියන එක හොඳට මතක තියාගන්න. ද්‍රව්‍ය ටික මතු කිරීම තමයි අපේ අරමුණ විය යුත්තේ. ඒත් එක්කම මේ පැත්තට මේ කහ පාට නෙමෙයි ගත්තේ දුපුරු පැහැයට උඩු කහ පාටක්. නැත්නම් මේකට කියනවා අඳුරු කහ පාට කියලා.
මේ පැත්තත් අපි කහ පාට පොඩ්ඩක් කලවම් කරගමු. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තව ටිකක් අඳුරු වුණා නම් හොඳයි වගේ. ඒ නිසා මම එතෙන්ට දුඹුරු පාට පලවම් කරගන්නවා. මේ පැත්තට අපි දුඹුරු පාට පොඩ්ඩක් කලවම් කරලා මෙතන මේ ගණකය මතු කරමු. හොඳයි දැන් අපිට තියෙන්නේ කළු පාටි මේක ඉතිරි අවසාන කොටස් ටික කරන්න මම මෙන්න මේ අඳුරු වෙච්ච තැන් අඳුරු කරන්න තැන් කළු වර්ණයෙන් හදනවා. ඊටාම සුළු වශයෙන් තමයි කළු පාට භාවිතා කරන්න ඕනේ. මොකද කළු වලට පස්සේ පාටක් නැහැ.